ආයිබෝන් හැම කෙනෙක්ටම ඔයගොල්ලෝ අපේ කලින් වීඩියෝ එක දැක්කා ඉන්ට්‍රොඩක්ෂන් වීඩියෝ එක. ඒකදී පැහැදිලි කිරීමක් කරා අපි මොකද්ද කරන්න යන්නේ කියන එක. නමුත් මේ වීඩියෝ එකට පළවෙනියෙන්ම සම්බන්ධ වෙනවා නම් ඔයා මම පොඩි හැඳින්වීමක් කරන්නම්. මේක තමයි අපේ පළවෙනි වීඩියෝ එක. එතකොට මම සහ මගේ ගුරුවරයා වන අනුෂ්කජනේස අපිට සංකල්පයක් ආවා 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය ළමයින්ට ඒගොල්ලන්ගේ 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය පොත්පත්වල තියෙන සියලුම රසායන විද්‍යා පාඩම් වීඩියෝ මාලා කිහිපයකින් ඔයගලන්ට අරගෙන දෙන්න. එතකොට ඒකෙදි මේ වීඩියෝ මාලා කිහිපය ඔස්සේ යනකොට මම වඩ පොරොන්දුවක් වුණා. මොකද්ද? මම ඔයාව මේ රසායන විද්‍යාව ඉගෙන ගත්ත දක්ෂ ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් වඩ පත් කරනවා කියලා. ඔක තමයි අපි කලින් වීඩියෝ එකේදී දීපු පණිවිඩය. ඒ වගේමයි දැන් බලමු අපි පාඩමට යන්න කලින් පොඩි හඳුන්වීමක් දෙන්නම් ඔයාට. ඇයි ඔයා මේ සබ්ජෙක්ට් එකට අකමැති? ඇයි ඔයාට මේ සබ්ජෙක්ට් එකට කැමැත්තක් ඇති වෙන්නේ නැත්තේ? මොකද ඒකට හේතුව ලොකු නෝට් පොතක් දීලා ඒ නෝට් පොත හරහා ඔයාට මේ සබ්ජෙක්ට් එක පාඩම් කරන එක එපා වෙලා තියෙනවා. එතකොට අර සාම්ප්‍රදායික ක්‍රමයේ ඔස්සේ ඔයාට කෙටි ක්‍රමයක් භාවිතා කරලා නැහැ. ඒ වගේමයි ඔයා මේක ඉගෙනගෙන අන්තිමට ඔලු විභාගේ මොන වගේ ප්‍රශ්න වලටද මුහුණ දෙන්නේ කියලා දීලා නැහැ. ඒක නිසා තමයි ඔයාට මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. මේ හැම ගැටලුවක්ම ඔයාට විසඳලා ලස්සන කෙටි ක්‍රමවේදයක් පාවිච්චි කරලා ඕනම ප්‍රශ්නයකට මොන දැනුම් මට්ටමේ හිටියත් අන්තිම කියන බිඳුව ලෙවල් එකේ හිටියත් ඔයාට මේ වීඩියෝ කීපය හරහා මම කියන ස්ටෙප් ෆලෝ කරන්න. ඒකෙන් ඔයාට පුළුවන් ඇත්තටම මේ සබ්ජෙක්ට් එක ඉතා ආසාවෙන් ඉගෙන ගන්න, ඉතා ඉක්මනට ලකුණු ගන්න පුළුවන් විදිහේ දක්ෂ ශිෂ්‍යයෙක් බවට පත් වෙන්න. හරි, එහෙනම් අපි පාඩමට යමු. පළවෙනි පාඩම තමයි පරමාණු ව්‍යුහය. ඒ අතරේ ඔයා ගන්න පොඩි නෝට් පොතක් ඒ අරගෙන මෙන්න මේ chart එක ලියා ගන්න. මේ නෝට් එකක් දාලා පදාර්ථය ඊතලයක් දැම්ම මූල ද්‍රව්‍ය ඊතලයක් දැම්ම පරමාණු කියලා ලියා ගන්න. ඊට පස්සේ ඉවර වෙලා ඔයා බලන්න දැන් ඔයාට මම මේක කෙටි ක්‍රමයක් කියලා කිව්වේ. බලමු කෙටි ක්‍රමයක් වෙන්නේ කොහොමද කියලා. දවල් ඉස්කෝලේ පොතේ නම් මේක පදාර්ථයේ අණු කුමක්ද කියලා ලොකු නෝට් එකක් දෙනවා. එතකොට ඔයාට මේක එපා වෙනවා ඉගෙන ගන්න. ඔයාට මොකද වෙන්නේ? මේක එපා වෙනවා ඉගෙන ගන්න. දැන් බලන්න මෙන්න මේමයි ඔයා මේක මතක තියාගන්න. මේ ඊතලේ තියෙනව නේද? මේ ඊතලෙන් කියන්නේ හැදිලා තියෙන්නේ කියන එක. මේ ඊතලෙනුත් කියන්නේ හැදිලා තියෙන්නේ කියන එක. බලමු දැන් පිළිවෙලකට ගිහිල්ලා පදාර්ථය හැදිලා තියෙන්නේ මූල ද්‍රව්‍යයෙන්, මූල ද්‍රව්‍ය හැදිලා තියෙන්නේ පරමාණුවෙන්. හරිද? බලන්න ලස්සනයිනේ. හරිම කෙටිනේ. පදාර්ථය හැදිලා තියෙන්නේ මූල ද්‍රව්‍යයෙන්, මූල ද්‍රව්‍ය හැදිලා තියෙන්නේ පරමාණු වලින්. ඊට පස්සේ බලන්නකො. දැන් ඔයා බලයි පදාර්ථය හැදිලා තියෙන්නේ මූල ද්‍රව්‍ය වලින්. හරි. මූල ද්‍රව්‍ය හැදිලා තියෙන්නේ පරමාණුවෙන් කියලා කිව්වම පදාර්ථය කියන්නේ මොකක්ද කියලා දන්නේ නැහැ. මේ පාඩමේදී වැදගත්ම කාරණාව තමයි මෙන්න මේ පරමාණුව කියන එක. එතකොට අපි ඇත්තටම කතා කරනවා පරමාණු සම්බන්ධව. දැන් මේකට එනකොට පොඩි බේසික් අර නොලෙජ් එකක් තියෙන බයි බේසික් දැනුමක් තියෙන බයි. අන්න ඒකට තමයි මේ පදාර්ථය මූල ද්‍රව්‍යයි අදාළ කරගත්තේ. පදාර්ථය කියන්නේ මෙන්න මෙහෙම මතක තියාගන්න. පොඩි දෙයක්. ඔයාට හැඩපෙන හැම දෙයක්ම. එහෙම මතක තියාගන්නකො. මොකද දන්නවද? මේ විද්‍යාව ඇතුලේ තියෙන ගොඩක් සිංහල සංකීර්ණ සිංහල බවට පත් කරලා ඔයාට ඇත්තටම ඒකේ තියෙන අදහස සරල අදහස හංගලා තියෙනවා. එතකොට පදාර්ථයක් කියන්නේ මොකද්ද? පදාර්ථයක් කියන්නේ ඇහැට පේන හැම දෙයක්ම. ඇහැට පේන හැම දෙයක්ම තියෙන කොහෙද කියන්නකො? අවකාශය තුලනේ. අවකාශය තුල කියන්නේ මොකද්ද? අවකාශය තුලේ ස්කන්ධයක් ගන්න හැම දෙයකටම කියනවා පදාර්ථ කියලා. ඒකට ඇත්තටම සරල තේරුම මොකද්ද? ඇහැට පේන හැම දෙයක්ම. නේද? ඒ වගේ ඊට පස්සේ ඒ ඇහැට පේන හැම දෙයක්ම හැදලා තියෙන්නේ මූල ද්‍රව්‍යයෙන්. බලන්න මේක කොහොමද කියලා. දැන් ඔයාලට මම කිව්වා මේක ඉගෙනගෙන යනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඔයගොල්ලෝ සිංහල වල ලොකු අවුලක් තිබුණා. ඇයි? මේ වගේ තේරුම් හරියට දැනගෙන ඉන්න ඔයාලට මේ සබ්ජෙක්ට් එක නීරස වෙන්නේ නැහැ. මූල ද්‍රව්‍ය කියන්නේ මූලික වෙච්ච ද්‍රව්‍ය. මූලික වෙච්ච ද්‍රව්‍ය. පදාර්ථය ඇහැට පේන හැම දෙයක්ම හැදලා තියෙන්නේ මූලික වෙච්ච ද්‍රව්‍යයකින්. ඒක හැදලා තියෙන්නේ පරමාණු වලින්. දැන් බලන්නකෝ. ඒ කියන්නේ පදාර්ථය කියන්නේ ලොකු කොටසනේ. ඒ කියන්නේ මේක ඇතුළට යද්දී ඒක කුඩා වෙලානේ. පරමාණුව තමයි පදාර්ථයේ තියෙන පොඩිම ඒකකය. ඒකත් පොඩි නෝට් එකක් දාගෙන පදාර්ථයේ පරමාණු තමයි කුඩා මේකකය. හරිද? දැන් මේ chart එක පොඩ්ඩක් ආයෙ පුළුල් කරන්න පුළුවන් අපිට. තව එක පියවරයි ගන්නෙ. හරිද? මම කිව්වා පදාර්ථය හැදලා තියෙන මූල ද්‍රව්‍ය හැදලා තියෙන පරමාණුවෙන්. පරමාණුව හැදලා තියෙනවා යම් දෙයකින්. ඒක තමයි හරිද? ඒක තමයි උප පරමාණුක අංශු. හරිද? උපපරමාණුක අංශු. උපපරමාණුක අංශු කීයක්ද? උපපරමාණුක අංශු 3ක් තියෙනවද? දැන් මුකුත් හිතන්න එපා. දැන් මේක ලියාගෙන යන්න බලන්න පොඩි chart එකක්නේ. ලොකු නෝට් එකකුත් නැහැ. පදාර්ථය හැදුනා මූල ද්‍රව්‍යයෙන්. මූල ද්‍රව්‍ය හැදුනා පරමාණු. පරමාණු වල තියෙන්නේ හරි ලේසි මතක තියාගන්න. පරමාණු වල තියෙන්නේ උප පරමාණුක අංශු වලින්. අංශු 3ක් තියෙනවා කියලා කිව්වා.
උපපරමාණු අංශු 3යි. හොඳට මතක තියාගන්න පළවෙනි එක්කෙනා ඉලෙක්ට්‍රෝනය, දෙවෙනි එක්කෙනා ප්‍රෝටෝනය, තුන්වෙනි එක්කෙනා නියුට්‍රෝනය. හරිද? පළවෙනි එක්කෙනා ඉලෙක්ට්‍රෝනය, දෙවෙනි එක්කෙනා ප්‍රෝටෝනය, තුන්වෙනි එක්කෙනා නියුට්‍රෝනය. දැන් බලන්න ඔයාලට ලොකු නෝට් පොතක ලොකු නෝට් එකක් දෙන්න නැතුව ඉතාමත්ම සරලව එක රූලකින් මේ වැඩේ ඉවරයිනේ. දැන් ඔයා දන්නවා මොකද්ද මේ කියන්නේ කාරණා. මේකෙන් යන්නේ මේ ඉතාලියෙන් හඳුන්වලා තියන්නේ අර ලොකු සිංහල වලින් කියනවනේ මේ පදාර්ථය යනු මේක වේ කියන එක මේ ඉතාලියෙන් කෙටි කරලා හරි ලස්සනට ඔයාට උගන්වලා තියෙනවා. දැන් ඔයා බලන්න පිළිවෙලට මම ආයි කියන්නම් පදාර්ථය කියන්නේ පැදිලා තියෙන මූලද්‍රව්‍යයේ හැදිලා තියෙන පරමාණු හැදිලා තියෙන උපපරමාණු අංශු තුනකින් ඒවා ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන වලින් තමයි හැදිලා තියෙන්නේ. උදේ දැන් ඔයාට වැදගත්ම කාරණා මොකද්ද? මම කිව්වා වැදගත්ම කාරණා මෙන්න මෙයා. පරමාණු තමයි වැදගත්ම කාරණා. මේක ඇත්තටම ඔයාට බේසික් නිකන් අර දැනුවත් වෙන්න තමයි ඔයාට මම මේක කිව්වේ. එහෙනම් අපි කතා කරමු පරමාණු සම්බන්ධව. හරිද? දැන් ඊට පස්සේ මෙහෙම කරනවා. ඔයා පොත දැන් ඔයා පොතක් ගත්තානේ. ඒ පොතේ පොඩි කොටුවක් අරගන්න. හරිද? ඒකේ උඩින් ලියන්න කෙටි ක්‍රමය කියලා. බලන්න මම කරලා දෙන්නම්. හරිද? මේ දේවල් පරමාණුව ගැන ඉගෙන ගන්න යනකොට ඔයා දැනගෙන ඉන්න මෙහෙම කොටුවක් අඳගන්න. මෙහෙම කොටුවක් අඳගන්න පොතේ. හරිද? දැන් ඔයාලා පොතේ සයිස් එකට මේක අඳගන්න. හරිද? මෙතනින් අඳගන්න කෙටි ක්‍රමය කියලා. කෙටි ක්‍රමය හරිද? කෙටි ක්‍රමය කියලා අඳගෙන මගේ සිංහල වල පොඩි අවුලක් තියෙන සිංහලට ලියනකොට හොඳේ. මේ ඊට පස්සේ මේ පරමාණුව සම්බන්ධයෙන් ඔයා දැන් ඉගෙන ගන්න යනකොට ඔයාට කිව්වොත් කවුරු හරි පරමාණුව අඳින්න කියලා ඔයා මෙන්න මේකයි කරන්නේ. මැද ඩොට් එකක් තියන්න. ඒකට කියනවා අපි නෂ්ටය කියලා. හරිද? මැද ඩොට් එකක් දැන් මේ ඩොට් එකට ඩොට් එක කියන්න බෑනේ. අමාරු සිංහලෙන් මොකද්ද කියන්නේ? නෂ්ටය කියලා. හරිද? ඊට පස්සේ මොකද්ද කරන්නේ? එයා වටේට වලලු හතරක් අඳින්නේ. හරිද? වලලු හතරක් උම 2යි ඔන්න 3යි මෙන්න 4වෙනි. හරිද? හරිද? දැන් ඊට පස්සේ මේ ඔන්න දැන් 4වෙනි එක ඇඳා. හරිද? දැන් මෙයා මැද නෂ්ටිය තියෙනවා. මෙන්න පළවෙනි වලල්ල, මෙන්න දෙවෙනි වලල්ල, මෙන්න තුන්වෙනි වලල්ල, මෙන්න හතරවෙනි වලල්ල. හරිද? දැන් ඔයාට උගන්වන මේ පරමාණුව මෙන්න මේව අඳින්න කිව්වොත් මේ පරමාණුව තමයි මේක තමයි මේ විදිහට තමයි අඳින්න ඕනේ. හරිද? මේක නෂ්ටිය, මේක වලලු නෙමෙයි. මේකට කියන්නේ ශක්ති මට්ටම් කියලා. අර ඔයගොල්ලෝ වලලු කිව්වොත් කැතයිනේ, අමාරුයිනේ. කියන්නේ අර ලස්සන වලලු කියන්න බෑ. ඒක හොඳ නැති නිසා ඒගොල්ලෝ කියනවා ශක්ති මට්ටම් කියලා. මේකට කියනවා නෂ්ටිය කියලා, මේකට කියනවා ශක්ති මට්ටම් කියලා. බලන්න කොච්චර සාධාරණද ඔයගොල්ලෝ කරලා තියෙන්නේ කියලා නේ. සිංහල බොරු වෙන වචන වලින් ඔයගොල්ලන්ට මේ සබ්ජෙක්ට් එක අමාරු කරලා නේද? බලන්න ඊට පස්සේ මේ නෂ්ටිය සහ ශක්ති මට්ටම් වලින් සමාන්විත මේ පරමාණුව හැදිලා තින්නේ මොනවා වගේද මම කිව්වේ? උපපරමාණු අංශු තුනකින්. ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා කිව්වා. දැන් ඔයා දැනගෙන ඉන්න බෑ අනිවාර්යයෙන්ම මේ පරමාණුව ගැන ඉගෙන ගන්නකොට මේ පළවෙනි පොයින්ට් එක තමයි මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කොහෙද තියෙන්නේ කියන එක. ඒක හරියම ලේසි. කොහොමද දන්නවද? නෂ්ටිය දිනනවා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. නෂ්ටිය දිනනවා ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ඉතින් ප්‍රෝටෝනයි නියුට්‍රෝන නෂ්ටිය දිනනවා දැන් ශක්ති මට්ටම් කියලා જાතියක් උත්තරන මේ වගේ වලලු හතරක්. හරිද? මේ වලලු හතර මොනවද තියෙන්නේ? හරිද? ඉලෙක්ට්‍රෝන එහෙනම් ඉලෙක්ට්‍රෝන එකේ තියෙනවා. හරිද? දැන් ඔයාගේ සිලබස් එකට අපට උගන්වන්න කියලා තියෙන්නේ මේ නෂ්ටිය වටේට වලලු හතරක්. එහෙම නැත්නම් ශක්ති මට්ටම් හතරක් උගන්වන්න විතරයි උගන්වන්න කියලා තියෙන්නේ. ඒකට හේතුව තමයි ඔයාලා ඉස්සරහට එළවලුවේදී සාමාන්‍යයෙන් ඉගෙන ගන්නකොට ඔයාලට සාමාන්‍ය ශක්ති මට්ටම් ඊට වඩා තියෙනවා කියලා දැනගන්න පුළුවන්. නමුත් ඔයාගේ සිලබස් එකට ශක්ති මට්ටම් හතරයි ගත්තා. ඒක නිසා ඔයා ඊට වඩා එහා දෙයක් හිතන්න යන්න එපා. ඊට පස්සේ ඉවරලා දැන් ඔයා දන්නවා නෂ්ටිය ඇතුලේ ප්‍රෝටෝන නියුට්‍රෝනයි තියෙනවා. පළවෙනි පොයින්ට් එක. ඊට පස්සේ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තියෙනවා කියන එක. ඒ අතර වාරේ දැන් ඊළඟ පොයින්ට් එක තමයි මේක තමයි වැදගත්ම පොයින්ට් එක. මේක තමයි වැදගත්ම පොයින්ට් එක. හරිද? මොකක්ද දන්නවද? මේක ලියා ගන්න ඕනම පරමාණුවක ඉලෙක්ට්‍රෝන සමානයි ප්‍රෝටෝන සංඛ්‍යාවට. හරිද? ඕනම පරමාණුවක ඉලෙක්ට්‍රෝන ගන්න සමානයි ප්‍රෝටෝන සංඛ්‍යාවට කියලා ලියා ගන්න. මම දැන් කිව්වා විශේෂණය කරා මොකද්ද? ඕනම පරමාණුවක කියලා මම විශේෂණය කරා. ඇයි ඒ? මෙහෙමයි. ඔයාට ඉස්සරහට ඉගෙන ගන්නකොට මම එක පැහැදිලි කරන්නම් දැනට ඔයා මුකුත් ඒ ගැන හිතන්නවත් එපා. දැනට මතක තියාගන්න ඕනම පරමාණුවක කියලා. අයනවල මේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන නැහැ. පැහැදිලිද? හැබැයි ඕනම පරමාණුවක එම පරමාණුවේ නෂ්ටිය දින ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන ගානට සමානයි. එහෙම මතක තියාගන්න අමාරුනේ. ඒක නිසා ඕනම පරමාණුවක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ප්‍රෝටෝන සංඛ්‍යාවට සමානයි කියලා මතක තියාගන්නවා. හැබැයි අයනවල නෙවෙයි. දැනට ඔයා අයන ගැන හිතන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ දැන් ඔයාට මම කිව්වා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කොහෙද තියෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ ඕනම පරමාණුවක ඉලෙක්ට්‍රෝන සමානයි ප්‍රෝටෝන ගාන කියලා කිව්වා. හරිද? දැන් මම ඔයාට කිව්වා මේවට වලලු කියන්න බෑ.
මේ වලලු කියන්න බැරි නිසා මේකට ශක්ති මට්ටම් කියලා කියනවා කිව්වා. බලන්න මේකේ තේරුම බලන්නකෝ. ශක්ති මට්ටම. ශක්තිය තිබෙන මට්ටම. ශක්තිය තිබෙන වලල්ල. ඔයාලට වලලු කියන්න තියෙනවද උඩ? ශක්තිය තිබෙන වලලු 4ක් තියෙනවා. පිළිවෙලින් 1 1 2 3 4 ආකාරයකට තියෙනවානේ. දැන් ඒකේ අගය බලන්න එකට වඩා දෙකේ අගය වැඩි, දෙකට වඩා තුනේ අගය වැඩි, තුනට වඩා හතරේ අගය වැඩි. ඒ විදිහට මතක තියාගත්තොත් එකේ ඒ පළවෙනි ශක්ති මට්ටම වඩා දෙවෙනි ශක්ති මට්ටමේ ශක්තිය වැඩි, දෙවෙනි ශක්ති මට්ටම වඩා තුන්වෙනි ශක්ති මට්ටමේ ශක්තිය වැඩි, තුන්වෙනි ශක්ති මට්ටම වඩා හතරවෙනි ශක්ති මට්ටමේ ශක්තිය වැඩි. නේද? මේ විදිහට ලකුණු කරගන්න පුළුවන්. මේ විදිහට මේ පැත්තට E සමානයි ශක්තිය කියලා ලියාගන්නකො. හරිද? මේක පුළුවන් තරම් ඔයාගේ නෝට් එකේ හිට වෙන්න බෑ. දැන් බලන්නකො පරමාණු ගැන ඉගෙන ගන්නකොට ඔයාලට තියෙන්නේ මෙන්න මෙච්චරයි 3යි. හරිද? ඒ වගේමයි තව වැදගත් කාරණාවක් තියෙනවා. මෙතනදී උගන්වන්න තියෙනවා ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ධන, ඊට පස්සේ ප්‍රෝටෝනයේ ආරෝපණය ඉලෙක්ට්‍රෝනයේ ආරෝපණය ඍණ, ප්‍රෝටෝනයේ ආරෝපණය ධන, ඒ වගේම නියුට්‍රෝනයේ ආරෝපණයක් නැහැ කියලා උගන්වන්න තියෙනවා. නමුත් මම මෙතනදී මේ නෝට් එක දෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ඔයාලට මේක වැදගත් වෙන්නේ පස්සේ. ඒක නිසා මම එතනදී උගන්වන්න බලාපොරොත්තු වෙන්නේ මේ ටික විතරක් ඔයා දැන් නෝට් කරගන්න. හරිද? දැන් පරමාණුව ගැන දැනගත්තා. ඔයා මොනවද දැනගත්තේ? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන තියෙන එක ඔයා කියලා දැනගත්තා. ඕනම පරමාණුවක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි ප්‍රෝටෝන සංඛ්‍යාවට කියලා කිව්වා. ශක්ති මට්ටම් 4ක් තියෙනවා. ශක්ති මට්ටම් නැත්නම් ශක්ති වලලු. ඒ වගේ වලලු වල 1 2 3 4ක් ඔයාලට උගන්වන්න කියලා තියෙනවා. ඒ හතරේ අගය වැඩි වෙන පිළිවෙලට මතක තියාගත්තා ශක්තිය විදිහට වැඩි වෙනවා කියලා ඉගෙනුවා. හරි. දැන් ඔබ තමයි ඔයාගෙන ගත්ත දේ. ඒක අමතක කළා මේ පාඩමේ ඒක දැන් පොතේ නෝට් එක තියාගෙන මේ පාඩමේ දින වැදගත්ම කොටසට අපි යනවා. මොකක්ද දන්නවද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරි අමාරු කියලා තමයි හිතාගෙන ඉන්නේ. බලමුකෝ ගිහිල්ලා. හරිද? දැන් බලමු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කොහොමද ලියන්නේ? මොකක්ද කරන්න ඕන? මුකුත්ම නොදන්න ළමයෙක් ඉන්නවනේ. සාමාන්‍යයෙන් අර එනේ ඇත්තටම බිඳුව ලෙවල් එකේ ඉන්න ළමයි මේක බලනවානේ. අපි ඒගොල්ලන්ට තමයි මේ උදව්ව කරන්නේ ඇත්තටම. මොකද ඒගොල්ලොන්ට මේ සබ්ජෙක්ට් එක එපා වෙලා තින්නේ ඒගොල්ලෝ ඉගෙන ගත්තු සම්ප්‍රදායික ක්‍රමය නිසා. ඒ ක්‍රමවේද නිසා තමයි ඒගොල්ලන්ට මේ සබ්ජෙක්ට් එක එපා වුනේ. බලන්නකො ලියා ගන්නකො ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා මෙහෙම ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඉලෙක්ට්‍රෝන සිම්පල් E වලින් ලියන්න. වින්‍යාසය හරිද? මොකද මම කිව්වා ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා මම සිංහලෙන් ලිව්වේ නැහැ. ඒකට ඉලෙක්ට්‍රෝන වල සිම්පල් E, ප්‍රෝටෝන වල සිම්පල් P, මේක සිම්පල් N කියලා මම ලිව්වා. ඒක මොකද ලිවීමේ පහසුව සඳහා තමයි මම එහෙම ලිව්වේ. දැන් ඔයා සිම්පල් E කියන්නේ මොකද්ද කියලා ආය අහන්න හිතන්න දෙයක් නෑ. ඒක තමයි ඉලෙක්ට්‍රෝන කියන එක. තේරෙනවනේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරිද? මම කිව්වා පරමාණුක මෙන්න නෂ්ටිය තියෙනවා නේද? මෙතන නෂ්ටිය තියෙනවා. මෙහෙම පිළිවෙලින් මොනවද තියෙන්නේ? ශක්ති මට්ටම් 4ක් තියෙනවා. ඒක පළවෙනි එක, දෙවෙනි එක, මෙන්න තුන්වෙනි එක, මෙන්න හතරවෙනි එක. දැන් බලයි මෙයා වලලු මුලින් යන්දා දැන් වලලි කෑල්ලක් යන්දා. මොකොත් දන්නේ නැහැ මෙයා මෙහෙම කරන්නේ නේද? මෙයාත් ඉස්සලා යන්නත් දන්නේ නැහැ. එහෙම නෙවෙයි. මේක ඇන්දේ ඔයාගේ පහසුව සඳහා. මොකද අර වලලු ඇන්දාන් පස්සේ මේක ඉඩාසර ඔයාලට පේනවනේ. පහසුවෙන් ඔයාලට දැන් අඳුර ගන්න පුළුවන් මේ ශක්ති මට්ටම් තමයි මේ අඳුරගෙන ලියලා තියෙන්නේ කියලා. හරිද? මොනවද මම නෂ්ටිය තියනවා කිව්වේ? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි. ඊළඟට එතකොට මේ ශක්ති මට්ටම් වල මොනවද ඉන්නවා කිව්වේ? ඉලෙක්ට්‍රෝන ඉන්නවා. ප්‍රෝටෝන නියුට්‍රෝන නෂ්ටිය නේද? ඉලෙක්ට්‍රෝන ඉන්න බෑ මේකේ. කොහොමද? හරිද? දැන් මෙතනදී කතා කරන්නේ කවුරු ගැනද? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන කතා කරද්දී මේ දෙන්න ගැන කතා කරන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන ගැන තමයි කතා කරන්නේ. ඒකත් බලන්නකො. දැන් ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන එකේ තේරුම තමයි සරල සිංහල තේරුම තමයි මේ ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන ඉන්නවනේ. මොනවා හරි සංඛ්‍යාවකින් ඉලෙක්ට්‍රෝන ඉන්නවනේ. ඒ ශක්ති මට්ටම් වල ඉන්න ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව අපි තුමු 1 2 3 කියලා. පළවෙනි එක්කෙනාගේ 1 2 3යි කියලා. ඒ විදිහට කමාව පළවෙනි එක්කෙනාගේ මෙච්චරයි. දෙවෙනි එක්කෙනාගේ මෙච්චරයි. තුන්වෙනි එක්කෙනාගේ මෙච්චරයි කියලා ඒ අංගවල ගාවින් කමාවක් දානවා. ඔක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ. බලන්න කොච්චර මේකට බය වුණාද කියන එක ඔයා මෙච්චර දහසක් යනවා මේ 1 2 3 කරලා ලියන්න බෑ. මම වාට නිකන් උදාහරණයක් පැහැදිලි කරන්න. හරිද? මම නිකන් වාට කිව්වේ. එතකොට මේකෙදි ඔයා ශක්ති මට්ටම් වල තියෙන නියමිත ඉලෙක්ට්‍රෝන ගාන අංකකින් ලියලා එකට ක්‍රමාවක් දාන එකට බය වුණා මෙච්චර දවසක්. ඇයි ඒ? ඔයාට අර සරල සිංහල තේරුම් නැති නිසා. නේද? දැන් බලන්න ඔයගොල්ලන්ට පොතේ උගන්වන්න කියලා තියෙනවා හැම ශක්ති මට්ටමකටම උපරිමව තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් තියෙනවා. මොකද හැම ශක්ති මට්ටමවල තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව බලගන්නකො. පළවෙනි එකට තියෙන්න පුළුවන් නියමිත ගානක් තියෙනවා. දෙකට එහෙමයි, තුනටත් එහෙමයි, හතරටත් එහෙමයි. පළවෙනි එකට උපරිමව තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන 2යි. වාරු ගණන කියලා දිනේ 2යි. මතක තියාගන්න ලේසි මොකක්ද දන්නවද? පළවෙනි එකට 2යි, 2 3 4. අනිත් ශක්ති මට්ටම් හැම කෙනාටම තියෙන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන 8යි. 8යි. හරිද? 8යි.
මතක තියාගන්න ලේසි මොකද්ද? මුකුත්ම නොදන්න ළමයා මතක තියාගන්න පළවෙනි එක්කෙනාට දෙකක් තියෙන්න පුළුවන්. ඊටු දෙවෙනි එක්කෙනාට 8යි දෙන්න පුළුවන්, 3ටත් 8යි දෙන්න පුළුවන්, 4ටත් 8යි දෙන්න පුළුවන්. ඒකට දැක මතක තියාගන්න ලේසි. දැන් ඕක තමයි පළවෙනි පොයින්ට් එක. හරිද? මේක තමයි පළවෙනි පොයින්ට් එක. පළවෙනි එක්කෙනාට 2යි, 2ටත් 8යි, 3ටත් 8යි, 4ටත් 8යි. දැන් මේක කියවලා ඉවරලා දැන් මේක බලලා ඉවරලා මොකද කරන්නේ? මට බයිනෝ මොකද්ද කරන්නේ? මේකේ මේ මෙහෙම නෙවෙයි උගන්වන්න ඕනි. තුන්වෙනි ශක්තිය මට්ටමට 18යි, හතරවෙනි ශක්තිය මට්ටමට 32ක් තියෙන්න ඕනි. මෙයා බොරුනේ උගන්වන්නේ නැහැ. පුතේ ඕගොල්ලන්ට උගන්වන්න තියෙන්නේ 18ක් පිරෙන එකක් නෙවෙයි. ඔයගොල්ලෝ හතරවෙනි ශක්තිය මට්ටමට 32ක් පිරෙන එකක් ඔයාලට උගන්වන්න නැහැ. ඒකට හේතුව තමයි පොතේ දීලා තියෙනවා තුන්වෙනි ශක්තිය මට්ටමට උපරිම ඉලෙක්ට්‍රෝන 18ක් පිරෙන්න පුළුවන්. හතරවෙනි ශක්තිය මට්ටමට උපරිම ඉලෙක්ට්‍රෝන 32ක් පිරෙන්න පුළුවන් කියලා ඔයාලා පොතේ රවුන්ඩ් කරලා කොටු කරලා දීලා තියෙනවා. නමුත් ඒක වැදගත් නෑ ඔයාලගේ විභාගෙට. මොකද මෙතනදී අපි උගන්වන්නේ ඔයාට ඇත්තටම විභාගෙදී මුහුණ දෙන්න ඕන ආකාරය. ඔයා විභාගෙදී ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඕන ආකාරය තමයි මම ඔයාට උගන්වන්නේ. පැහැදිලිද මම කියන එක? එතකොට මේ 18 32 කියන එක ඔයාට අවශ්‍ය නම් මතක තියාගන්න. ඒක අවශ්‍ය නැහැ. ඔයාට ඉගෙන ගන්න. මොකද මෙන්න මේක තමයි ඔයාට මතක තියාගන්න ඕන. පළවෙනි එකට 2යි, පිළිවෙලින් 2 3 4 යන කට්ටියට උපරිම ඉලෙක්ට්‍රෝන 8යි කියන එක. හරිද? එහෙම මතක තියාගන්න ඉවර වෙලා ඔයා යමු දැන් ඔයගොල්ලෝ ඉස්කෝලේ සර් වෙනවා. හරිද? දැන් හොඳට මතක තියාගන්න මොකද ඉස්කෝලේ සර්ලා දැක්කම ඔයගොල්ලෝ බය වෙනවනේ. හරිද? අපි ඒ දවස්වල පොඩි දවස්වල එහෙම තමයි. ඉස්කෝලේ සර්ලා කියනවා ළමයා ඉලෙක්ට්‍රෝන 16ක් තියෙනවා. හරිද? ඉලෙක්ට්‍රෝන තියෙන 16ක්. ලියනකො බලන්න ඉලෙක්ට්‍රෝන වින්‍යාසය. හරිද? දැන් මොකුත් දන්නේ නැහැ නේද? මොකුත් හිතන්න විදියක් නැහැ. දන්නේ නැහැනේ. හරිද? මේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ඔයාලට පුළුවන්. ඔයාලට එක වසරේදී, දෙක වසරේදී, තුන වසරේදී ඉස්කෝලේ ටීචර් මොකද කරන්නේ? එකතු කිරීමයි අඩු කිරීමයි පුළුවන් කරනවා නේද? අන්න එකතු කිරීම අඩු කිරීම දැන් 11 වසරේ වෙනකොට සාමාන්‍ය එකතු කිරීම අඩු කිරීම පුළුවන් නේ. හරිද? එකතු කිරීම අඩු කිරීම පුළුවන් නම් වාට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන්. ඔන්න බලන්න හොඳේ. හරිද? මේව ගන්න. දැන් 16 වෙනි තියෙන්නේ. ඔයා මොකොත් හිතන්නේ නැහැ. ගන්නවා 16 වෙනි. හරි. පළවෙනි එක්කෙනාට 2යි දාන්න පුළුවන්. අපි දානවා ඒක. හරිද? දැම්මා. දෙවෙනි එක්කෙනාට 8යි දාන්න පුළුවන්. අපි එකක් දානවා. හරිද? දාලා බලන්න ඉලෙක්ට්‍රෝන කීයක් දැම්මද? පළවෙනි එක්කෙනාට 2ක් දැම්මා, දෙවෙනි එක්කෙනාට 8ක් දැම්මා. උත්තරේ 10යි. 2ටයි 10යි. මේ 10 මේ 16න් අඩු කරන්න. අඩු කරාම කීයද? බලන්නකෝ. 6ක් ඉතුරු. ඉතුරු 6යිනේ. තුන්වෙනි එක්කෙනාට කීයක් දාන්න පුළුවන්ද? 8ක් දාන්න පුළුවන්. දැන් මෙතන තියෙන 6යි. මේ 6 ලියන්න පුළුවන්. මොනවා ලියන්න පුළුවන්. මේකට මේ ඉලෙක්ට්‍රෝන ගාන ලියපු විදියට කමාවක් දැම්මා. ඒක තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියලා ලිව්වා. බලන්න හරි ලේසියිනේ. දැන් ඔයා ඉලෙක්ට්‍රෝන 16ක් තියෙන මොකද්ද පරමාණුව මොකද්ද මූලද්‍රව්‍ය මොකුත් හිතුවයි නැහැ. ඒකට කිරීම අඩු කිරීමයි දන්නවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න දන්නවා. හරි ලේසි. ඔයාට කොච්චර අසාධාරණයක්ද කරන්නේ විෂය ඉගෙන ගන්නකොට ඔයා කොච්චර බය වුණාද මේ වචන වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මොකද්ද එහෙනම්? මොකද්ද මේ ශක්ති මට්ටම් වල දෙන ඉලෙක්ට්‍රෝන ගාන පිළිවෙලින් ලියනවා. පළවෙනි එකේ මෙහෙමයි, දෙවෙනි එකේ මෙහෙමයි, තුන්වෙනි එකේ මෙහෙමයි. එකක් පිළිවෙලින් ලියලා කමාවක් දානවනේ. එච්චරයි කරන්නේ. හරිද? ඊට පස්සේ දැන් මේක එක උදාහරණයක් නේ. දැන් උදාහරණ කීපයක් බලමු. මොකද ඔයගොල්ලන්ට මේක කවුරු කරන්න අවශ්‍ය නිසා. හරිද? අපි හිතමු උපරිම ඉලෙක්ට්‍රෝන ආයසර වෙනවා. හොඳේ. ආයසර වෙනවා. හරි. ඉලෙක්ට්‍රෝන 16 ගැන ලියමුද දැන්? 11ක් ලියනවා. 11ක් ලියනවා කියලා තරහ යනවනේ පොඩ්ඩක්. ඒගොල්ලන්ට අපි හරියට කරමු. හරිද? මේක කරනවා 11ක් තියෙනවා. හරිද? මොකක්ද කරන්නේ? මුකුත් නොදන්න දැන් මම ඉගෙන ගත්ත විදිහට අර මම උගන්වපු විදිහට ඔයා ඉගෙන ගත්තා නම් මොකද කරන්නේ? දැන් ඊසර්ගේ මෙහෙමනේ. මුකුත් හිතන්න එපා. මුල්ම එකට 2යි ඉතුරු ඔක්කොටම 8 ගානේ දාගෙන යන්න කිව්වනේ ඉතුරු ටික. හරි. යමුකෝ බලන්න. පළවෙනි එකට 2ක් දෙන්න. හරිද? 2ක් දාලා ඉවරලා ඊළඟට ඉතින් 8ක් දාන්න. 8ක් දාන්න. හරිද? එතකොට ඊළඟට 8ක් දැම්මම 2යි 8යි කීයද? 10යි. 10යි. හරිද? ඒ 10 බලන්න මෙතන මේ 10 අඩු කරනවා. එතකොට කීයක් ඉතුරුද? 1යි. දැන් තව එකක් ඉතුරුනේ. ඉතුරු එක මේ දෙවෙනි ශක්තිය මට්ටමේ දාන්න බෑ. උපරම දාන්න 8යි. ඉතුරු ගෙත් මේකට දාන්න. හරිද? ඔය විදිහට දාන්න පුළුවන්. දැන් අන්න ලේසියිනේ. අංක ටික ලිව්වා. එකතු කිරීම අඩු කිරීම පුළුවන් නම් වාඩි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය පුළුවන්. මේකට ගියේ කීයද? තප්පර 5ක්වත් යන්නේ නැහැ හොඳේ. තප්පර 5ක්වත් යන්නේ. දැන් ඊට පස්සේ දැන් බලන්න නිකන් පොඩි උදාහරණයක් මම වඩ දෙන්නම්. දැන් ඔයා හිතන්නකෝ ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ කියලා. ඒ පරමාණු වල ඉලෙක්ට්‍රෝන 2යි තියෙන්නේ. මොකද කරන්නේ? ඉතින් මොකුත් කරන්න දෙයක් නැහැ. පළවෙනි ශක්තිය මට්ටමට ඒ දෙක දෙන්න පුළුවන්. එච්චරයි. හරිද? 1යි කියන්නකෝ. 1යි නම් ඉතින් මෙතනට එකක් ලියන්න පුළුවන්. අපි තුමු 4යි කියලා. 4යි කියමුකෝ. එතකොට මොකද කරන්නේ? පළවෙනි එකට 2ක් දෙන්න. හරිද? 2ක් දීලා ඊළඟ බලන්නකෝ. 2ක් දුන්නානේ දැන්. 2ක් දුන්නා. එතකොට මේ දෙක මෙතනින් අඩු කරන්න. හරිද? කීයද? 2ක් ඉතුරුයි. ඉතුරු දෙක මොකද කරන්නේ? මෙතනට 8ක් දාන්න පුළුවන්. තවත් දැන් 2යි තියෙන්නේ. ඉතින් මේ දෙක මෙතනට දාන්න. ඔච්චරයි. හරි ලේසියි.
දැන් ඔයා ඉලෙක්ට්‍රෝන ගාන කොච්චර වුණත් කීය වුණත් ඔයා බය වෙනවද? නෑ. බය වෙන්න දෙයක් නෑනේ. දැන් හරි ලේසි මේ වැඩේ. හොඳේ. එකතු කිරීම අඩු කිරීම දන්නවා නම් ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයට යන්න පුළුවන් එක මම තාවුරු කරා. දැන් ආයේ අවසන් උදාහරණ මම පැහැදිලි කරනවා. ඉලෙක්ට්‍රෝන 20ක් තියෙනවා කියලා දන්නකෝ. ඉලෙක්ට්‍රෝන 20ක් තියෙනවා. මොකද කරන්නේ? මොකුත් හිතන්නේ. මොකද්ද කරන්නේ? කිව්වා පළවෙනි එකේ 2යි ඊළඟ ඔක්කොටම 8යි ඉන්නේ පුරවගෙන යන්න පුළුවන්. ඔයා කරන්නේ මෙන්න මේක. පළවෙනි එකට 2ක් දාන්න. 2ක් දැම්මා. ඊට පස්සේ ඒකට 8ක් දානවා. 20ක් තියෙනවනේ. 8ක් දානවා. 2 8 කීයද? 10යි. බලන්න මේ 10 අඩු කරන්නේ මේකෙන්. එතකොට මොකද කීයද වෙන්නේ? තව 10ක් ඉතුරු වෙලා තියෙනවා. තව 10ක් ඉතුරු වෙලා තියෙනවා. දැන් මේ 10 ඉතුරු වුණාට තුන්වෙනි ශක්ති මට්ටමට දාන්න පුළුවන් කීයද? 8යි. 8යි දාන්න පුළුවන්. 8යි. 8 දානවා. 8 දැම්මෙන් පස්සේ 2යි 8යි 10යි 10යි 8යි කීයද? 18යි. මෙතන සම්පූර්ණ 20ක් තියෙනවා. තව ඉතුරු කීයක් තියෙනවද? ඒ කියන්නේ දෙකක් තියෙනවනේ. හරිද? දෙකක් තියෙනවනේ. ඉතින් ඉතුරු දෙක කොහෙටවත් දාන්න බෑනේ. දාන්න පුළුවන් අතර ශක්ති මට්ටම. ඒක දාන්න මෙතනට. ඉවරයි. ඉලෙක්ට්‍රෝන ගාන කීය වුණත් ඔයාට දැන් බය වෙන්න දෙයක් නැහැ. එකතු කිරීම අඩු කිරීම පුළුවන් නම් මොකද කරන්නේ? මේක ලියන්න පුළුවන්. ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ලියන්න පුළුවන් කියන එක පැහැදිලි වෙනවා. තාවුරු කළා. දැන් තප්පර 5න් වාර ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ලියන්න පුළුවන්. එච්චරයි. හොඳේ. දැන් මම කිව්වා මේ පාඩමේ වැදගත්ම කොටස මොකද්ද? ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය. ඒක ඉස්සරහදී ඔයාලට උගන්වන්නම්. මොකද ඒකට හේතුව තමයි මේ පාඩම ඇතුලේ දැන් ඔයාලට දැන් සමහර දේවල් ඔයාලට එපා වෙලා තියෙන්නේ. කියන්නේ ඔයාට ඉගෙනගත්තු ක්‍රමවේදයත් එක්ක ඔයා ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය කියුවන් පස්සේ ලොකුවට බය වුණා. ඉස්සරහට මේවට බය වෙනවද? බය වෙන්නේ නැහැ. දැන් ඊළඟට මේකෙදි අපි කතා කරන්න ඕන තව දෙයක් තමයි මේ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසයත් එක්කම අනුකූල වෙලා ඉගෙන යත් එක්කම යන එකක් තමයි පරමාණුක ක්‍රමාංකය. ඊළඟ පරමාණු ක්‍රමාංකය කියන පොඩි මාතෘකාවක් දාගන්න. දැන් ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය වා දන්නව කොහොමද ලියන්නේ කියන එක. හරිද? ඊට පස්සේ තප්පර පහ යනවා නම් පරමාණුක ක්‍රමාංකය හරිද? මේක කෙටියෙන් ලියනවා අපි බලන්නයි මොන ක්‍රමාංකය හරිද? ඊට පස්සේ දැන් පරමාණු ක්‍රමාංකය කියවම පස්සේ ආයෙ කල්පනා කරනවා අයියෝ මොකද්ද දන්නේ මේ මොකද්ද දන්නේ මේ ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය නම් දැන් මොන තප්පර පහෙන් ලියන්න පුළුවන් විදිහට පුරුදු වුණා. පරමාණු ක්‍රමාංකය මොකක්ද දන්නේ? ආයෙත් අර පරණ සිස්ටම් එකට ඉදන්න ලොකු නෝට් එකක් දෙන්නේ නැහැ. ඔයාලට මම මොකද්ද කිව්වේ? නාස්තියක් තියෙනවා කිව්වා. හරිද? පරමාණුවේ පරමාණුව ගැන කතා කරන්නේ අපි විතරම. නාස්තියක් තියෙනවා ශක්ති මට්ටම් හතරක් මේ විදිහට පිළිවෙලින් තියෙනවා කිව්වා. ඔයාලා පහසුව සලකලා තරම් එක මේ විදිහට අඳින්නේ 1 2 3 4. නාස්තිය මොනවද තියෙනවා කොහොමද? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තියෙනවා කියලා කිව්වා. ඉලෙක්ට්‍රෝන මේ ශක්ති මට්ටම් වල තියෙනවා. මම මේ උගන්වපුවා ආයෙ තහවුරු කරනවා. ඒ කියන්නේ ඔයා මෙතනදී ඉගෙන ගන්නකොට මම කියන වචන ආයෙ ඇහිද්දි ඔයාලට මේක වීඩියෝ එක බලද්දි ඔයාලට හරියටම මොලේට යනවා. හරිද? එතකොට ඉලෙක්ට්‍රෝන ශක්ති මට්ටම් වල තියෙනවා ප්‍රෝටෝන නියුට්‍රෝන නාස්තිය තියෙනවා කියනවා. මම දැන් කලින් කතා කරේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ගැන. ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ගැනනේ. දැන් මේකෙදි කතා කරන්නේ නාස්තියේ තියෙන ප්‍රෝටෝන ගැන. ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය ගැන කතා කරද්දී ඉලෙක්ට්‍රෝන ගැන කතා කරා. ප්‍රෝටෝන ගැන කතා කරද්දී පරමාණු ක්‍රමාංකය තමයි කතා කරන්නේ. පරමාණු ක්‍රමාංකය කියන්නේ නම් මොකද්ද? නාස්තියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. දැන් බලන්නකෝ. මම ඔයාලට කොහොමද සිංහල වල ප්‍රශ්නයක් තියෙනවා කියලා ඔයා ඉගෙන ගනිද්දි. මොකක්ද දන්නවද ප්‍රශ්නේ? දැන් නාස්තියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව කිව්වොත් අපිට තේරෙනවානේ සාමාන්‍ය අපි වගේ මිනිස්සුන්ට අර බිඳුව වල ඉන්න හැමෝටම ඕක තේරෙනවා. නොතේරෙන්නේ මොකද කරේ? නාස්තියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව කියන එක වෙන නමක් දැම්මා. පරමාණුක ක්‍රමාංකය කිව්වා. බලන්න හරි අසාධාරණ කාර්ය කරලා තින්නේ. අර නොතේරෙන සිංහලෙන් වාට මේක කිව්වා පරමාණු ක්‍රමාංකය. වෙන පරමාණු ක්‍රමාංකය කියන්නේ මොකද්ද? නාස්තියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන වෙනවා පරමාණුක ක්‍රමාංකයට. හරි. දැන් මෙතනදී වැදගත්ම දේ මේක තමයි. මොකද මේකේ තේරුම දැනගත්තනේ දැන් පරමාණු ක්‍රමාංකය කියන්නේ නාස්තියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව කියලා මතක තියාගත්තා. හරි ලේසියිනේ මේක දැන්. ඊට පස්සේ ඉවර වෙලා දැන් මොකුත් හිතන්න දෙයක්වත් නැහැ. දැන් මොකද කරන්නේ? දැන් කරන්න තියෙන්නේ ඔයාට පරමාණු ක්‍රමාංකයෙන් තීරණය කරන්න පුළුවන් මොකද්ද කියලා බලන්න. පරමාණු ක්‍රමාංකය හරි. දැන් නාස්තියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව තමයි. මේකේ මොකක්ද තියෙන වැදගත්කම? වැදගත්කම තමයි පුතේ මේක. ඔයා පරමාණු ක්‍රමාංකය දන්නවා කියන නාස්තියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව දන්නවා කියන එක. මම ඔයාලට වැදගත් දෙයක් ඉගෙනනවා පරමාණුව ගැන ඉගෙන ගන්නදී ඕනම පරමාණුවක ඉලෙක්ට්‍රෝන ගාන සමානයි ප්‍රෝටෝන ගානට. අයනයක නෙවෙයි ඕනම පරමාණුව කියලා මම විශේෂණයක් කළා. එතකොට ඔයා දන්නවා ඕනම පරමාණුවක ඉලෙක්ට්‍රෝන ගාන ප්‍රෝටෝන ගාන සමානයි කියන්නේ. හරිද? ඔයා හිතන්නකෝ ඔයා පරමාණු ක්‍රමාංකය දන්නවා කියලා. ඒ කියන්නේ නාස්තියේ තියෙන ප්‍රෝටෝන ගාන දන්නවා කියන එක නෙවෙයිද? අපි හිතමු පරමාණු ක්‍රමාංකය සමානයි 10යි. ඒ කියන්නේ මොකද්ද? නාස්තියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව කීයද? 10යි කියන එකනේ.
ඒ කියන්නේ ප්‍රෝටෝන ගාන 10යි කියන්නේ එම පරමාණුවේ ඉලෙක්ට්‍රෝන ගානට එයා සමානයි. මොකද ඕනම පරමාණුක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ප්‍රෝටෝන සංඛ්‍යාවට සමානයි නම් ප්‍රෝටෝන සංඛ්‍යාව සමානයි 10යි නම් හරිද? ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 10ක් වෙනවා. දැන් ඔයාට මෙන්න මේ පරමාණු ක්‍රමාංකය ඉගෙන ගත්තාන් පස්සේ වඩා වැදගත්ම දේ තමයි ඔයා පරමාණු ක්‍රමාංකය දන්නවා කියන්නේ එම පරමාණුවේ ඒට අදාළව ඉලෙක්ට්‍රෝන ගාන දන්නවා කියන එක. එම පරමාණුව විතරයි හොඳේ. අයනියක නෙවෙයි. හොඳ මොකද මතක තියාගන්න. ඒ කියන්නේ කොහොමද? ආය පැහැදිලි කරන්නම් ඔයාට. පරමාණු ක්‍රමාංකය කියන්නේ නෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව කියලා කිව්වා. හරිද? නෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. ඊට පස්සේ බලන්නකො පරමාණු ක්‍රමාංකය කියන්නේ නෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව දැනගත්තාන් පස්සේ ඕනම පරමාණුක තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන වෙනවා කියලා කිව්වා. ඕනම පරමාණුක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ප්‍රෝටෝන සංඛ්‍යාවට සමාන වෙනවා කියලා කිව්වා. පරමාණු ක්‍රමාංකය 10යි නම් නෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව 10යි. ඕනම පරමාණුක ප්‍රෝටෝන සංඛ්‍යාව ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට සමාන නිසා ඉලෙක්ට්‍රෝන ගාන 10යි කියලා කිව්වා. හරි ලේසි. මතක තියාගන්න ලේසි. දැන් ඔයාට මම ඉගන්නුවේ ඉලෙක්ට්‍රෝන පරමාණු ගැන පොඩි හැඳින්වීමක් කරලා පරමාණු ගැන හැඳින්වීමක් කළා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන ලිව්වා. පරමාණු ක්‍රමාංකය ගැන ලිව්වා. දැන් මේ දේවල් ටික පරමාණු ක්‍රමාංකයෙන් ඔයා තීරණය කරන්න පුළුවන්. පරමාණු ක්‍රමාංකය දන්නවා නම් ඔයාට ඉලෙක්ට්‍රෝන ගාන තීරණය කරන්න පුළුවන් කියලා මම ඔයාලට ඉගන්නුවා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය තප්පර 5න් ඔයාලට ලියන්නේ කොහොමද කියලා මම ඉගන්නුවා. එතකොට ඔයාගේ නෝට් පොතේ දැන් ඔයාලට තියෙන නෝට් පොත. ඒ නෝට් පොතේ ඔයාලා මේ වගේ නෝට් එකක් ලියලා තියෙනවා. අන්තිම වෙද්දී ඔයාලට මෙන්න මේ වගේ නෝට් එකක් ලියලා තියෙනවා. මොකද්ද? මම ඔයාලට පළවෙනිට දීපු chart එක. මොකද්ද? පදාර්ථ මූලද්‍රව්‍ය ඊට පස්සේ පරමාණු හරිද? ඊට පස්සේ උප පරමාණුක අංශු ඊයත් තියනවද? 3ක් තිබ්බා. මොනවද? ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන. එක රූලයි පුතේ. හරිද? දෙවෙනි එක මොකද්ද? පරමාණු ඇඳා අර නෂ්ටිය ඇඳා මෙහෙම ශක්ති මට්ටම් ඇඳා නේද පුතේ? නෂ්ටිය මොනවද තියෙනවා කිව්වේ? ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තියෙනවා. ඔය ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන තියෙනවා නේද? ඊළඟ පොයින්ට් එක මොකද්ද? ඕනම පරමාණුක ඉලෙක්ට්‍රෝන ගාන සමානයි ප්‍රෝටෝන ගාන කියලා කිව්වා නේද? ඊට පස්සේ මොකද්ද කිව්වේ? පිළිවෙලින් ශක්ති මට්ටම් 1 2 3 4 ආකාරයට තියෙනවා කියලා කිව්වා. ශක්ති මට්ටම් කියන්නේ මොකද්ද? ශක්තිය තිබෙන වලලු. ශක්ති මට්ටම ශක්ති වලල්ල. එතකොට පිළිවෙලින් 1 2 3 4 ආකාර ශක්ති මට්ටම් 4ක් විතරයි වාට උගන්වන්න තියෙන්නේ කියලා කිව්වා. එතකොට අගය වැඩි වෙනවනේ. ශක්ති පළවෙනි ශක්ති මට්ටම, දෙවෙනි ශක්ති මට්ටම, තුන්වෙනි ශක්ති මට්ටම, හතරවෙනි ශක්ති මට්ටම. මේ සංඛ්‍යාවේ අගය වැඩි වෙන විදිහට මතක තියාගන්න ලේසි වෙන්න ඔයා මතක තියාගන්න. ඒකේ ශක්තියත් වැඩි වෙනවා කියලා මම ඔයාලට මතක තියාගන්න කියලා කිව්වා. ඒක තමයි ඊළඟ කාරණා. හරිද? මෙන්න ශක්තිය. හරි සමානයි ශක්තිය. හොඳේ. හරිද? ශක්තිය කියලා කිව්වා. දැන් ඔයා ඒක තමයි දෙවෙනි පොයින්ට් එක. හරිද? ඊට පස්සේ තුන්වෙනි පොයින්ට් එක මොකද්ද? දැන් මෙච්චරයි. හොඳේ. පිටු භාගයක් යන්නේ අවන්නට තියාගන්න. පිටු භාගයක් යන්නේ නැහැ. හරිද? ඊට පස්සේ මොකද්ද කිව්වේ? ඊට පස්සේ මම කිව්වා ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කිව්වා. ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ගැන උගන්වන්නදී මොකද කරේ? මෙහෙම නෂ්ටිය තියෙනවා කිව්වා. මෙන්න ශක්ති මට්ටම් 4 තියෙනවා කිව්වා. හරිද? මම මේක දැන් ඉක්මනට පැහැදිලි කරගෙන යන්න. මම මොකද ඔයාලට මේක ලස්සනටම පැහැදිලි කරලා තියෙන නිසා. නෂ්ටියේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි තියෙනවා කියලා කිව්වා. ශක්ති මට්ටම් වල ඉලෙක්ට්‍රෝන ඉන්නවා කියලා කිව්වා. මෙයා පළවෙනි ශක්ති මට්ටම, මෙයා දෙවෙනි ශක්ති මට්ටම, මෙයා 3, මෙයා 4 ආකාරයට නම් මෙයාට උපරිමව තියෙන්න පුළුවන්, මෙයාට උපරිමව තියෙන්න පුළුවන්, මෙයාට උපරිමව තියෙන්න පුළුවන්, මෙයාට උපරිමව තියෙන්න පුළුවන් ඉලෙක්ට්‍රෝන ගාන තියෙනවා. පළවෙනි එක්කෙනාට 2යි, මෙයාට 8යි, මෙයාට 8යි, මෙයාට 8යි. මුකුත්ම නොදන්න ළමයාට මතක තියාගන්න පුළුවන් විදිහට ඉලෙක්ට්‍රෝන ගාන මතක තියාගන්න පුළුවන් විදිහට තමයි මේක තියෙන්නේ පහසු විදිහට. කොහොමද? පළවෙනි එක්කෙනාට 2යි, 2ටත් 3ටත් 4ටත් 8යි. හරිද? එහෙම මතක තියාගන්න කියලා කිව්වා. ඊට පස්සේ මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන වින්‍යාසය කියන්නේ මොකද්ද? ඉලෙක්ට්‍රෝන මේ ශක්ති මට්ටම් වල තියෙන සංඛ්‍යාව පිළිවෙලට පළවෙනි එකට මෙච්චරයි, දෙවෙනි එකට මෙච්චරයි, තුන්වෙනි එකට මෙච්චරයි කියලා ලියලා ඒක මැදට ක්‍රමාවක් දාන එක විතරයි කියලා කිව්වා. දැන් උදාහරණයක් විදිහට පරමාණු ක්‍රමාංකය 6යි කියන්නේ පරමාණු ක්‍රමාංකය ගැන මම ඔයාලට ඉගෙනුවා දැන්. හරිද? දැන් පරමාණු ක්‍රමාංකය 6යි කියන්නකෝ. හරිද? පරමාණු ක්‍රමාංකය 6යි කියන්නේ මොකද්ද? පරමාණුක ක්‍රමාංකය සමානයි 6යි කියන්නේ මේකේ මම මේ වගේ හදන්න පුළුවන් ප්‍රශ්න ගැන ගැටලු ගැන මම ඉස්සරහට සාකච්ඡා කරනවා. නිකන් හිතන්න ඔයා පොඩ්ඩක් හිතන්න. මම ඔයාලට වීඩියෝ අවසානයේදී මේ චුට්ටක් ඔයාගේ තර්ක කරන විදිය ගැන මම පොඩ්ඩක් ඔයාලට උගන්වන්නේ. පරමාණු ක්‍රමාංකය 6 කියන්නේ පරමාණු ක්‍රමාංකය කියන්නේ නෂ්ටියේ තියෙන ප්‍රෝටෝන සංඛ්‍යාව. ප්‍රෝටෝන සංඛ්‍යාව කියන්නේ උඩ 6යි. ඔයා දන්නවා
ඕනම පරමාණුක ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි මොකද ඕනම පරමාණු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානයි ප්‍රෝටෝන සංඛ්‍යාව. දැන් ප්‍රෝටෝන සංඛ්‍යාව දන්නවනේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව කීයද? 6. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6යි. එතකොට ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6යි කියන්නේ ඔයා ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 6 කියන්නේ මොකද්ද මේ කරන්නේ? දැන් මේ පරමාණු ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඔයා දන්නවා. එතකොට දැන් මොකුත් හිතනවද? ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව දන්න නිසා ඔයා කරන්නේ මොකුත් හිතන්නේ නැහැ. ලියාගෙන යනවා මම අර කිව්ව විදිහට. පළවෙනි එකට දෙකක් දාන්න. ටිකක් දාලා බලන්න. දෙකක් දැම්මා. දෙකක් දැම්මම මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් දාලා තියෙන්නේ. අඩු බලලා බලන්න. 6 දෙකක් අඩු නම් කීයද? 4ක් ඉතුරු. දැන් මෙතන 4යි තියෙන්නේ. දෙවෙනි ශක්තියට උපරිම දාන්න පුළුවන් 8යි. 4ක්. දැන් උපරිම දාන්න පුළුවන් 8යි. තියෙන්නේ 4යි. දාන්න පුළුවන් දීපුවා. ඔච්චරයි. හරි ලේසි. තප්පර පහක් යන්නේ නැහැ. එකතු කිරීම අඩු කිරීම තමයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න පුළුවන් කියලා මම ඔයාලට පැහැදිලි කරා. දැන් ඔය පුතේ ඔයාලට මම මේ උගන්වපු ක්‍රමවේදයක් එක්ක හරිද? දැන් ඔයාලට මම අද උගන්වපු දේවල් වල සාරාංශය සහ නෝට් එකේ ඉන්න පුළුවන් විදිය නෝට් එක ඔයාගේ පොතේ ලියවෙන්න ඕන විදියත් මම ඔයාලට පැහැදිලි කරලා දුන්නා. ඒ කියන්නේ මොකක්ද? ඔයාට දැන් සම්පූර්ණ එක්සර්සයිස් බුක් එකක සාමාන්‍ය අකුරු ප්‍රමාණයත් එක්ක වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් නම් මේක එක්සර්සයිස් බුක් එක තනි පිටුවක දෙපැත්ත ලියවෙන්න ඕන මට්ටමට තමයි මේ නෝට් එක ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ සාමාන්‍යයෙන් අච්චුපොත තියෙනවනේ ඉස්කෝලේ අච්චුපොතේ සාමාන්‍යයෙන් පිටු ගණනාවක තියෙන දැනුම ඔයාට මම සම්පූර්ණ එක්සර්සයිස් බුක් එක පොඩි කොලයකට ගැප් කරලා ඔයාට කෙටි ක්‍රමවේද භාවිතා කරලා මතක තියාගන්න පුළුවන් විදිය ගැන ඉගැන්වුවා. ඉස්සරහදී මම ඔයාට උගන්වනවා මේවා භාවිතා කරලා කොහොමද ප්‍රශ්න වලට යන්නේ ආසාවෙන් කොහොමද මේවට ලකුණු ගන්නෙ කියන එක පැහැදිලි කරනවා. එහෙනම් දුවේ පුතේ මම ඔබට මේ වීඩියෝ එකේ ඊළඟ වීඩියෝ එක හරහා ඔයාට මේක ඉදිරි දැනුම ලබා දෙන්න බලාපොරොත්තු වෙන ඔබට සමුදෙනවා ඔබට ජය.